හරි. හරි. මේ අපි කතා කරන්නේ නේ පළවෙනි භ්‍රමණ චලිතයේ ගාන. මම ගණන් දෙකක් දෙනවා. මේක පළවෙනි ගාන. හරි. මේ පළවෙනි ගාන මෙහෙම දෙයක් වෙන්නේ. මේ තැටිය ආරම්භයේදී නිශ්චලතාවය තමයි තියෙන්නේ. හරි. නිශ්චලතාවයේ තියෙන තැටියකට අපි F සමාන නිව්ටන් 8ක බලයක් දාලා දැන් නිව්ටන් 8ක බලයක් දැම්මා කිව්වහම අපිට රේඛීය චලිතයෙන් නම් බලය විතරයිනේ අපි සලකන්නේ. නේ? බලය කියන එක තමයි සලකන්නේ රේඛීය චලිතය. ඒතකොට මේ භ්‍රමණ චලිතයේදී අපි සලකන්න ඕනේ F බලය නෙමෙයි ටෝ කියන ව්‍යාවර්තය. අතට ටෝ ව්‍යාවර්තය අපිට හොයාගන්න පුළුවන් කොහොමද? ටෝ සමානයි Fr වෙන්නේ. හරි මේවම කියලා දීපු එක. ටෝ සමානයි Fr කියන එක දාලා අපිට ටෝ කියන ව්‍යාවර්තය හොයාගන්න පුළුවන්. එතන මෙයාට මේ නිව්ටන් 8ක බලය අපි දානවා කියමු ආරම්භයේදී තප්පර 4ක්. කාලයේ තප්පර 4ක් තුර මෙයාට ටෝ සමානයි අදාළ ව්‍යාවර්තය අපි දාලා තියෙනවා. නියති ව්‍යාවර්තය. ඒක තප්පර 4ක් තුර දාලා තියලා මම ඒක එතනින් නවත්තනවා. හරි එතනින් නවත්තවුවාම එයාට උපරිම කෝණික ප්‍රවේගයක් හම්බෙලා තියෙනවා. එතකොට අපිට ළමයි මේක හදද්දී අපිට උපරිම කෝණික ප්‍රවේගය කියන එක අපිට හොයාගන්න ඕන. ඔමේගා මැක්ස්. ඔමේගා මැක්ස් හොයාගන්න නම් අපිට අනිවාර්යයෙන්ම මෙයා මත යෙදෙන කෝණික ත්වරණය කියන එක දැනන් ඉන්න ඕනේ. ඒ මොකද්ද? ඇල්ෆා කියන එක. ඇත්තටම මේ ටෝ කියන එක නා ඕනේ අපිට ඇල්ෆා කියන එක හොයාගන්න. මේ තැටියේ නම් I කියන එක නම මම දීලා තියෙන MR වර්ගයේ බෙදීම 2යි කියන. මේ තැටි ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි R කියන එක නා 0.5යි. එතකොට අපිට ඇල්ෆා හොයාගන්න නම් දාන්න ඕන සූත්‍රය තමයි අපි සාමාන්‍ය රේඛීය චලිතේ නම් ත්වරණය හොයාගන්න දාන්නේ මොකද්ද? F සමානයි ma සූත්‍රය. දැන් අපිට මේකේ ඕනේ මොකද්ද? ඇල්ෆා හොයාගන්න. ඉතින් ඇල්ෆායි මේකයි අපි සසඳපුවාම F වෙනුවට අපි භ්‍රමණ චලිතයේ දෙන ටෝ. ස්කන්ධය වෙනුවට අපි භාවිතා කරන්න අවශ්‍ය දිගුර්ණය I, A වෙනුවට ඇල්ෆා. එතකොට අපිට ටෝ සමානයි I ඇල්ෆා කියන එක දාලා මෙන්න මේ ඇල්ෆා හොයාගන්න පුළුවන්. අපි දැන් ඇල්ෆාත් හොයාගත්තා. ඇල්ෆාත් හරි. කාලයක් දන්නවා. ආරම්භක කෝණික ප්‍රවේගයත් අපි දන්නවා. ඔමේගා නෝටුත් අපි දන්නවා. ඇයි? එයා නිශ්චලතාවයෙන් තමයි පටන් ගන්න. මේ දත්ත තුනම දන්නවනම් අපිට ඕනේ මොකක්ද? ඔමේගා මැක්ස් කියන එක වෙනවා. ඒ කියන්නේ මෙයාව නිශ්චලතාවයෙන් පටන් අරන් මෙන්න මේ නියත ව්‍යාවර්තයේ තප්පර 4ක් තුල දාලා ඔමේගා මැක්ස් නැත්නම් උපරිම කෝණික ප්‍රවේගයක් ලබා ගන්නවා කියන්නේ අපිට මෙන්න මේ ඔමේගා මැක්ස් කියන එක නා ගන්න කියන්න පුළුවන්. ඒක තමයි මගේ පළවෙනිම ප්‍රශ්නේ වෙන්නේ. ඒතර පළවෙනිම කොටස වෙන්නේ මොකද්ද මේ ප්‍රශ්නේ? ඔමේගා මැක්ස් හොයන එක. එතකොට අපිට දත්ත තුනක්ම අපි දන්නවා දැන්. මේ දත්ත හොයාගන්න ඕන එක, මේක දීලා තියෙන එක, මේකත් අපිට දීලා තියෙනවා. තප්පර 4ක් තුල. ඒතකොට ඔමේගා මැක්ස් හොයාගන්න ඔයාලා දැන් දන්නවා. ඒක තමයි පළවෙනිම කොටස. ඊට පස්සේ දැන් පළවෙනි කොටසෙන් මම අහන්නේ මොකක්ද? ඔමේගා මැක්ස් හොයන එක. දැන් මෙයා මෙහෙම චලිත වෙවි ඉන්නවා. දෙවැනියට මම කරන්නේ දැන් මෙයාගේ චලිතයේ තියෙන මොන පැත්තට දැන් බලය මෙහෙට නම් ගෙදෙන්නේ අනිවාර්යයෙන්ම මේක වාමාවර්තව තමයි කරන්නේ. හරි දැන් ඔන්න දැන් ඔමේගා මැක්ස් එකක් හම්බෙලා තියෙනවා වාමාවර්ත. හරි ඊට පස්සේ මම මොකද්ද කරන්නේ? මෙන්න මේ වගේ තව තැටියක්. මේ තැටියේ ස්කන්ධය හරියටම m බෙදීම 2ක්ද හරියටම අරය r බෙදීම 4ක්ද වෙනවා කියලා මම දෙනවා. අරය R බෙදීම 4යි. ස්කන්ධයේ M බෙදීම 2යි. මෙයා භ්‍රමණය වෙමින් තියෙන්නේ ඔමේගා මැක්ස් බෙදීම 2යි මැක්ස්. 2යි ඔමේගා මැක්ස් කෝණික ප්‍රවේගයෙන් තමයි භ්‍රමණය වෙමින් තියෙන්නේ. වෙමින් තියෙන එක. මෙයාත් අරයගේ අක්ෂය දිගේම තමයි භ්‍රමණය වෙමින් තියෙන්නේ. මේකෙදි වෙන්නේ මෙන්න මෙයා කැරකෙමින් ගිහිල්ලා මෙයාට සීරුවෙන් සම්බන්ධ වෙනවා. මෙයා කැරකෙමින් ගිහිලා මෙයාට සීරුවෙන් සම්බන්ධ වෙනවා. සීරුවෙන් සම්බන්ධ වුණාම මොකද ළමයි වෙන්නේ? දැන් මේ දෙන්නම එකම පද්ධතියක් විදියට කැරකෙනවා. දැන් මෙහෙම තියෙන දෙන්නම. හැබැයි කැරකෙන්නේ අලුත් ඔමේගා වලින්. දැන් අලුත් ඔමේගා වලින් කැරකෙන්නේ ඇයි? මෙයාට තිබ්බේ එක කෝණික ගම්‍යතාවයක්. මෙන්න මෙයාට තිබ්බේ තවත් කෝණික ගම්‍යතාවයක්. ඒතර මේ කෝණික ගම්‍යතාවය දැන් මෙයාගේ නම් තිබ්බේ කලිනුත් වාමාවර්තව, මෙයාගෙත් තිබ්බේ වාමාවර්තව, දෙන්නම වාමාවර්තව. එහෙනම් දෙන්න එකතු වුණාමත් වාමාවර්තවම තමයි තියෙන්නේ. දැන් අපිට මෙන්න මේ ඔමේගා කියන අලුත් කෝණික ප්‍රවේගය හොයාගන්න ඕනේ. මොකද්ද අපිට දාන්න තියෙන්නේ? ඉතින් කෝණික ප්‍රවේගයක් තියෙනවා. මේ දෙන්නගේ අවශ්‍ය තිගූර්ණ අපි දන්නවා. දීලා තියෙන ඒවා ස්කන්ධ මම ඔක්කොම දුන්නා. එතකොට මට ඕනේ දැන් මොකද්ද මෙයාගේ අලුත් ඔමේගා? මොකද්ද දාන්න තියෙන්නේ? කෝණික ගම්‍යතා සංසිති නියමයි. රේඛාසානී වගේම තමයි. පෙර ගම්‍යතාවය නැත්නම් පෙර කෝණික ගම්‍යතාවය සමාන වෙනවා මොකටද? පසු කෝණික ගම්‍යතාවය. එතන මම මෙයාගේ දත්ත ටික දැන් ඔයාලට කලින් දීලා තියෙනවා. එතකොට ඊට පස්සේ හොයන්න ඕනේ මොකක්ද? මෙන්න මේ
පසු කෝණික ගම්‍යතාවය කියන එක. හරි? ඒක තමයි දෙවැනි ප්‍රශ්නය වෙන්නේ. මේ ප්‍රශ්නේ ඇත්තටම ඔයාලට එක්සෑම් එකට එනවා නම් මේ විදිහට කියන්නේ ඔක්කොම එක දිගට අහන්නේ නැහැ. ගොඩක් කඩලා තමයි අහන්නේ. මම ඒ වුණාට එකපාරම අහන්නේ ඔයාලට තීරයක හොඳටම තේරෙන්න ඕනේ හින්දා. ඕක තමයි දෙවෙනි පාර්ට් එක. අලුත් එක්කන. හරි? අපි නිව් කියලා දාගමු. ඔමේගා නිව්. හරි? ඒතර අර සම්බන්ධ වෙන එක ගන්න ඕනේ. ඒකෙන් තමයි අපි හදන්නේ. ඊට තුන්වෙනි කොටස. දැන් මම තුන්වෙනි කොටසේ පොඩි වෙනසක් කරනවා. දැන් මෙයා කැරකෙන්නේ මොකෙන්ද? ඔමේගා නිව් වලින්. හරි? ඔමේගා නිව් වලින් කැරගෙනවා වාමාවර්ත. දැන් මම මේකේ මොකද්ද කරන්නේ ළමයි? මෙන්න මෙතනදී ස්කන්ධයේ m වන අංශුවක් දැන් මැටි ගුලියක් වගේ එකක් v ප්‍රවේගයෙන් ඇවිල්ලා වද්දනවා හරියටම මෙන්න මෙයාගේ මෙන්න මේ පරිධියේ ලක්ෂයකට. m ස්කන්ධයක් අපි හිතමු m ස්කන්ධයේ 0.5 කිලෝග්‍රෑම් කියලා. v ප්‍රවේගය අපි හිතමු 24යි ms ඍණ 1යි කියලා. හරි. ඒතර මෙයාගේ අරය අපිට දුන්නේ නැහැ. ලොකු එක්කෙනාගේ අරය සලකන්නේ. ලොකු එක්කෙනාගේ තමයි වදින්නේ. ලොකු එක්කෙනාගේ පරිධියේ තමයි මේක වදින්නේ. m ස්කන්ධයක් v ප්‍රවේගයෙන් ගිහිල්ලා මෙන්න මේ පරිධියේ ගැටෙනවා. මෙයා ගැටුණාම ළම හොඳට කල්පනා කරලා බලන්න. මෙයා කැරකෙන්නේ වාමාවර්ත. අපි ගිහින් එකක් වද්දනවා මේ පැත්තට. ඒතර මෙයාගෙන් ඇති වෙන්නේ මොකද්ද? මෙයාගෙන් ඇති වෙන ව්‍යාවත් වෙන්නේ මේ පැත්තට. එතකොට මෙයාගෙන් ඇති වෙන කෝණික ගම්‍යතාවය අපි මම ඔයාලට අරගන්න කියලා දුන්න මම ඔප්පු කරලා පෙන්නනවා. මෙයාගෙන් එන කෝණික ගම්‍යතාව කොහොමද එන්නේ? MVR වලින්. මෙතන දැන් R නම් අපිට කැපිටල් R ම දාන්න පුළුවන්. MVR වලින් තමයි මෙයාගේ ගම්‍යතාවය එන්නේ. එතකොට මේ පද්ධතියේ මම අහනවා මේක ගැටුණට පස්සේ අලුත් කෝණික ප්‍රවේගය මොකක්ද කියලා. අපි ඒකට දාගමු ඔමේගා ඩෑෂ් නිව් කියලා. දැන් මේ අලුත් මේක. ඒ කියන්නේ මෙයා වැදුනටත් පස්සේ. ඒතර මේකටත් අපිට දාන්න තියෙන්නේ මොකක්ද? වෙන තීරි මොකුත්ම නැහැ. මේකටත් අනිවාර්යයෙන්ම දාන්න ඕනේ කෝගාසානි. එතකොට මේ පද්ධතියම සලකන්න ඕනේ අනිවාර්යයෙන්ම පද්ධතියන්නේ. ඒතර පද්ධතියේ පෙරගම්‍යතාවය කියන එකේ තියෙන පෙරකෝණික ගම්‍යතාවය. මෙන්න මේ දෙන්නටම තිබ්බ කෝණික ගම්‍යතාවයක් තිබ්බ. මොකක්ද ඒක? I අලුත් එකක් ඈ. ඒ දෙන්නම එකතු වුණාට පස්සේ අලුත් I එකක් නෙමෙයි. I new වතාවක් ඔමේගා නිව් එකක් තිබ්බ කලින්. ඊට පස්සේ මොකද උනේ? මෙයාටත් තිබ්බා. මෙයාට මොකක්ද තිබ්බේ? මෙන්න මේ කෝණික ගම්‍යතාව. මේ දෙක තමයි තිබ්බේ. හැබැයි මෙන්න මේ MVR කියන එක නා මොන දිශාවටද ළමයි තියෙන්නේ? දක්ෂිනාවර්තව. මෙයා තියෙන්නේ වාමාවර්තව. අනිවාර්යෙන් කෝණික ගම්‍යතාවය කියන්නේ මොකක්ද? දෛශිකයක්. අනිවාර්යෙන් දිශාව සලකන්න ඕන. මේ දෙන්නම තිබ්බ ප්‍රතිවිරුද්ධ දිශාවට ඉඳන් එක්කෙනෙක් දන ගන්න කැමති අනිත් එක්කෙනා රෙන ගන්න. ඔයාලට කැමති දිශාවක් ගන්න පුළුවන්. ඒ විදිහට අපි ගන්නවා පෙර කෝණික ගම්‍යතාවය. ඊට පස්සේ පසු කෝණික ගම්‍යතාවයේදී මොකද වෙන්නේ? මෙන්න මේ m ස්කන්ධය දැන් කොයි වගේ එකක්ද ළමයි? මෙහෙම තියෙනවා. මේක මෙහෙම සෙට් වෙලා තියෙන්නේ. මෙන්න මෙතන ඇලවිලා. ඇලවුනාම මෙන්න මේ m ස්කන්ධේ හරියට ලක්ෂීය වස්තුවක් වගේ නැත්නම් ලක්ෂීය අංශුවක් වගේ. එයා තියෙන්නේ r දුරින්. m ස්කන්ධය දන්නවා r දුර දන්නවා නම් මෙයාගෙන් ඇතිවන අවස්ථිති ගූර්ණය කොහොමද එන්නේ? mr වර්ගයෙන්. දැන් මේ අවස්ථිති ගූර්ණයක් තියෙන්නේ කාටද? මෙයාටමයි. දැන් මේ අක්ෂය ගත්තාම මෙයාගේ අවස්ථිති ගූර්ණයක් එනවා. මෙයාගේ අවස්ථිති ගූර්ණයක් එනවා. මෙයාගේ අවස්ථිති ගූර්ණයක් එනවා. දැන් මේ පද්ධතියේ අවස්ථිති ගූර්ණ කීයක් තියෙනවද? 3ක් තියෙනවා. මේක තමයි පසු අවස්ථිති ගූර්ණය. ඊට පස්සේ මෙයා දැන් කැරගෙන අලුත් කෝණික ප්‍රවේගය තමයි මම කිව්වේ මොකද්ද? ඔමේගා නිව් ඩෑෂ් කියලා. දැන් මේක තමයි මම තුන්වෙනි එකේදී අහන්නේ. මේ දත්ත ඔක්කොම තියෙනවා. ඔයාලා පිළිවෙලට ගාන හදද්දි හදන්න මට මොකද මේකේ ප්‍රශ්නේ පැහැදිලි කරන්න ඕනේ නේද? මෙතන දත්ත ටික දාගන්න විදිහක් නැහැ. හරි? දැන් මට ඕනේ ඔමේගා නිව් ඩෑෂ්. හරි? ඔමේගා නිව් ඩෑෂ් කියන එක නා තමයි මම මේකෙදි ඊළඟට අහන්නේ. මේ ප්‍රශ්නේ මම මෙච්චරයි අහන්නේ. මේක ගොඩාක් මේ පියවර විදියට හදන්න ඕන එකක්. මම මේ විදියට එකපාරම හදන්න කිව්වා. මම වලට පැහැදිලි කරලා තියෙනවා කොහොමද අපි මේ අලුත් කෝණික අලුත් අවස්ථිති ගූර්ණය ගන්න. ඒකෙන් කොහොමද අලුත් කෝණික ගම්‍යතාවය ගන්න. ඒ දෙක කොහොමද අපි සමාන කරන්න කියලා හරියට මම කියලා දීලා තියෙන්නේ. දිශාවන් අනිවාර්යයෙන්ම සලකන්න ඕනේ. මේකේ දිශාව කියන්නේ වාමාවර්ත සහ දක්ෂිනාවර්ත දිශාවන් කියලා හදන්න. වම දකුණ එහෙම නෙමෙයි. මේක නිකන් ව්‍යාවර්ත විදියට නෑනේ. ඒ විදිහට ගාන හදන්න ඕනේ. හරි. මේක තමයි අපේ පළවෙනි ගාන.